2020 භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ අවසන් ඒ ගැන පොඩි විස්තර කිරීමක් කරන්න යන්නේ. මම හැම අවුරුද්දෙම මගේ පන්ති වල අන්තිම දවසේ විවගත ප්‍රශ්න පත්‍රයෙන් විවගත 3ක් ඉලක්ක කරනවා. සමහර අවුරුදු වල ඒ 3ම එනවා. සමහර අවුරුදු 2ක් එනවා. අඩු ගන්න 2ක් එනවා. දැන් මම පටන් ගත්ත කාලේ නම් ඒ මෑත කාලය 2010 ඉඳලා 2020 දක්වා වගේ අඩුම ගානේ ඒ ඉලක්කන විවගත වලින් 3ක් නම් අනිවාර්යයෙන්ම ආවා. ඒ ගත්ත විදිය මම අද පැහැදිලි කරන්න යන්නේ. මම අන්තිම අවුරුද්දේ ගත්ත විදිය මම එතෙන්දී ඊටාම කෙටි ක්‍රමයක් භාවිතා කළේ. මගේ අවුරුදු 35ක ඉගෙනීමේ අත්දැකීම් ඒ 35 කාලය තුලදී ලබාගත් අත්දැකීම් සහ මම විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබාගෙන ගත දැනීම භාවිතා කරලා ඒ ඉලක්ක කිරීම කරන්නේ. මම මේ අවුරුද්දේ භාවිතා කළේ 2017න් පස්සේ පාසල් වල පාසල් පරීක්ෂණාගාරය තුලදී අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රායෝගික පරීක්ෂණ ලැයිස්තුව ගත්තා. ඒ ලැයිස්තුවේ පරීක්ෂණ 42ක් තියෙනවා. එතකොට මට එක දවසකදී 42ක් කරන්න බෑ. මේකේ 42ම අපි කරන්නේ නැහැ. සාමාන්‍ය කරන ප්‍රමාණයක් තියෙනවා. මේ 42කින් 39ක් විතර අනිවාර්යයි. ඉලෙක්ට්‍රොනික විද්‍යාවෙන් තියෙන ප්‍රායෝගික පරීක්ෂණ අපි තාම පාසල් වල කරන්නේ. ඒ 39ක් එක දවසකදී කරන්න බෑ. සාමාන්‍ය දවසකට 10ක් 15ක් වගේ ප්‍රමාණයක් තමයි කරන්න පුළුවන්. එතන මේ 10 15 වගේ ප්‍රමාණي තෝරගන්න උපක්‍රමයක් භාවිතා කළා. මේ තියෙන්නේ ඒ ප්‍රායෝගික ලැයිස්තුවේ තියෙන 42. එකේ සිට 9 දක්වා තියෙන්නේ යාන්ත්‍රික විද්‍යාව සහ මිනුම්. 10 සිට 15 දක්වා පරීක්ෂණයක් තියෙනවා දෝලන තරංග. 16 ඉඳන් 21ට ප්‍රකාශ විද්‍යාව. ඊළඟට 22 සිට 30 දක්වා තාපය. 31 ඉඳන් 31 සිට 34 ධාරා විද්‍යුතය. ධාරා විද්‍යුතය 35 ඉඳන් 37ට ඉලෙක්ට්‍රොනික විද්‍යාව 38න් 42ට පදාර්ථීය ගුණ. මම මුලින්ම ඉලෙක්ට්‍රොනික විද්‍යාව පරීක්ෂණ 3 අයින් කළා. ඊළඟට පදාර්ථීය ගුණ සාමාන්‍ය පදාර්ථීය ගුණ ප්‍රායෝගික පරීක්ෂණයක් විභාගයට එන්නේ අවුරුදු 7-8කට වගේ පස්සේ. අවුරුදු 7-8ක්වත් යනවා එකපාරක් එවිලියකට එන්න. 2019 පළවෙනි විවගත එක තිබ්බේ පදාර්ථීය ගුණ වලින්. ඒ නිසා අපි මේ අවුරුද්දේ කොහොමද පළවෙනි විවගත එක පදාර්ථීය ගුණ වලින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හින්දා මම පදාර්ථීය ගුණ ටිකත් අයින් කරලා දැම්මා. දැන් මෙතන විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි යාන්ත්‍රික විද්‍යාව සහ මිනුම් උපකරණ උසස් පෙළ නාපු ගමන්ම හොඳටම ඉගෙන ගන්න මිනුම් උපකරණ. ඊළඟට අවුරුද්දකට ආසන කාලයක් යාන්ත්‍රික විද්‍යාව කරනවා. ඒ කාලේදී යාන්ත්‍රික විද්‍යා පරීක්ෂණ සියල්ලම අපි අධ්‍යයනය කරනවා. ඊළඟට මම රිවිෂන් පන්තිය පටන් ගත්තේ යාන්ත්‍රික විද්‍යාවෙන්. ඒ රිවිෂන් පන්තියේදී ඒ ප්‍රායෝගික පරීක්ෂණ සියල්ල මම අවසන් කරලා තිබ්බේ. දැන් මේ පන්ති කලේ විභාගෙට දවස් 10ක් තියද්දි. ඒ විභාගෙට දවස් 10ක් තියෙනකොට මේ ඉගෙනගත්ත පරීක්ෂණ සියල්ලම පාඩම් කරලා තියෙනවා. මට අද දවසේදී 10ක් 15ක් කරන්න පුළුවන් හින්දා වැඩියෙන්ම කරලා තියෙන හොඳටම කරලා තියෙන මුලින්දන් කළ යාන්ත්‍රික විද්‍යාවේ මිනුම් පරීක්ෂණ නම් අයින් කළාම ඊළඟට
දෝලන ඊළඟට දෝලන තරංගයි ප්‍රකාශ විද්‍යාවයි. දෝලන තරංගා ප්‍රකාශ විද්‍යාවෙන් සාමාන්‍ය මේ දෙකෙන් එකයි ඉන්නේ විවගත. මේ දෙකෙන් එකයි. සාමාන්‍යයෙන් එක අවුරුද්දක් දෝලන තරංග આવොත් ඊළඟ අවුරුද්දේ ප්‍රකාශ විද්‍යාව එක අවුරුද්දක ප්‍රකාශ විද්‍යාව ඊළඟ අවුරුද්දේ දෝලන තරංග. හැබැයි සමහර විට පිට අවුරුදු දෙකක්ම ප්‍රකාශ විද්‍යාවත් ඇවිත් තියෙනවා. පිට අවුරුදු දෙකක්ම දෝලන තරංගات ඇවිත් තියෙනවා. දැන් 2018 19 දෙකේම විවගත ප්‍රශ්න තිබි ප්‍රකාශ විද්‍යාවයි. එතකොට මම තීරණය කරනවා අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ප්‍රකාශ විද්‍යාවෙන් විවගත එකක් එන්න තියෙන සම්භාවිතාවය හරි අඩුයි. එන්නේ නෙවෙයි එන්න තියෙන සම්භාවිතාවය අඩුයි. ඉතින් වැඩි සම්භාවිතාවයක් තියෙන දේවල් එක දවසකදී කරන්න ඕන නිසා පරීක්ෂණ 10ක් වගේ තෝරගන්න ඕන නිසා මම ප්‍රකාශ විද්‍යා පරීක්ෂණ ටිකත් අයින් කළා. එතකොට තුන්වෙනි විවගතේ ඉන්නේ දෝලන තරංග වලින් පරීක්ෂණ 6යි තියෙන්නේ මම ඒ 6ම කළා. හතරවෙනි එකනේ දාර විදුතියෙන් දාර විදුතිය 4යි තියෙන්නේ 4ම කළා. 10ක් කළා. එතකොට දාර විදුතියේ අපේ ලැයිස්තුවේ තියෙන පරීක්ෂණ 4ම කළා. ඒ 4 කළාම ඒ 4න් එකක් නෙන්න ඕනේ. ඒ 4ම කළා ඒ 4 එකක් මේ විභාගෙදී ආවා. තේරුණාද? ඊළඟට දෝලන තරංග වලින් පරීක්ෂණ 6න් තියෙන්නේ 6ම කළා. මේ ගෙස් කළා නෙවෙයි 6ම කළා. ඒ 6ම කළාම අමුතු දෙයක් වුණා මේ අවුරුද්දේ. ඒකේ හේලික්සී දුන්න සම්බන්ධ පරීක්ෂණේ යාන්ත්‍රික විද්‍යාවට ආවා. ධ්වනිමානෙන් එන පරීක්ෂණය තරංග වලට ආවා. මේ 6ම කළාම දෙකක් ආවා. මේ කොහෙන්වත් දැනගන්න ඕනේ නැහැ මේ ටික. මේ 6ම කළා මේ 4ම කළා. මේ 4 එකක් ආවා මේ 6න් දෙකක් ආවා. අහඹුස් බීවක් මම යාන්ත්‍රික දේව අතහැරලා 3ක් ගෙස් කරන්න ගියේ. එතකොට මේ 6ම කළා මේකෙන් දෙකක් ආවා. ඊළඟට තාපේ පරීක්ෂණ ගොඩාක් තියෙනවනේ. මම මේකෙන් අයින් කළා. මේ ඔක්කොම කරන්න බෑනේ. 30 එක සර්ල් ක්‍රමයේ ගියවර්ධයාවේ ඒක අයින් කළා. ඊළඟට 29 උපදෙමු කැලෝරීටරයක් භාවිතයෙන් වාතයේ සාපේක්ෂ අර්ථාවශ්‍යයි. මේක ඊටාම පොඩි පරීක්ෂණයක්. ඊටාම පොඩි ඒක 2016 සාමාන්‍යයෙන් ඔය උපදෙමු කැලෝරීටරේ පරීක්ෂණය අවුරුදු 7-8කට වතාවක් වගේ එනවා. ගිය අවුරුද්දේ 2016 ආවා. ඒ නම් ඒක අයින් කළා. ඊළඟට 28 තියෙන්නේ 23 නියත පීඩනයේදී වායුවක පරිමාව සහ උෂ්ණත්වය අතර සම්බන්ධය. මේක අවුරුදු ගානකට පස්සේ මට හිතා ගන්නත් බැහැ කොච්චර කාලෙක පස්සේ කියලා. අවුරුදු ගානකට පස්සේ 2018 ආවා. ඒ නිසා මම ඒකත් අයින් කළා. ඒ අවුරුදු ගානකට පස්සේ එන්නේ. ඒක 2018 ආපු එකක්. ඒක මේ අවුරුද්දේ නැති වෙයි කියලා මම උපකල්පනය කරා. ඊළඟට 24 නියත පරිමාවේදී වායුක පීඩනය උෂ්ණත්වය සම්බන්ධයි. මේක අලුතෙන් දාපු ප්‍රායෝගික පරීක්ෂණයක්. තාම පාසල් වල මේක කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැති එකක් විභාගෙට දෙන්නේ නැති වෙයි කියලා හිතලා මම ඒකත් අයින් කළා. 22 තියෙන කොයිල් නලය මේ තුනම ඉස්සන් ක්‍රමය. එතකොට මේ දෙකෙන් එකක් නෙන්න ඕනේ. මේ දෙකක්. ඊළඟට මේක තව එකක් අයින් කළා. සිසිල ක්‍රමයෙන් ප්‍රවේග විස්ථාපධාරිතාවය 26. සිසිල ක්‍රමයෙන් ප්‍රවේග විස්ථාපධාරිතාවය සීම ඒක 2017 ආවා. එතකොට 16 අපි අයින් කළා, 17 අයින් කළා, 18 අයින් කළා, 19 අයින් කළා. තේරුණාද? ඒ අයින් කළාම ඉතින් වෙනවා 22 ඉතුරු වෙනවා 25, 27, 28. මේ තුන මිශ්‍රණ ක්‍රමය මේ කොයිල් නලේ.
මම එදා කුයිල් නලේ කළා මිශ්‍රණ ක්‍රමය කළා. විභාගෙදි කුයිල් නලේ ආවා. විභාග හතර ආවේ එහෙමයි. ධාරා විද්‍යුතයේ සියල්ලම කළාම එක එකක් ආවා. දෝලන තරංග වල සියල්ලම කළාම දෝලන තරංග ප්‍රශ්න අනිවාර්යෙන් ඕනේ. හම්බෙන් ආවා යාන්ත්‍රික විද්‍යාවට මේකෙන් ප්‍රශ්නයක්. මම යාන්ත්‍රික විද්‍යාවක ගෙස් කරන්න ගියේ නැහැ. තුනයි ගෙස් කරන්න ගියේ. ඔන්න ඔය විදිහ තමයි විභාගත හතර ආවේ. මේකට කොහොමද දැනගන්න ඕනේ නැහැ. මේක ඕගොල්ලන් කරන්න පුළුවන්. මේක අර ටිකක් වෙන මේ ටික කපන එක තමයි බයෙන් කළේ මම. සර්ල් ක්‍රමයේ ග්‍රියාවද්‍යාව කියලා මේව දෙන්නේ නැති වෙන දෙයක් නැහැ. එතෙන්දි පොඩි රිස්ක් එකක් තිබ්බා. සර්ල් ක්‍රමයේ සිසිල් ක්‍රමයේ 16 17 18 19 අපත කපලා ඉන්න. ඒ වෙනමුකුත් නෙවෙයි දවසට කරන්න පුළුවන් ප්‍රමාණය තෝරගන්න. මම පන්ති උගන්වුවෙත් මෙන්න මේ විදිහට මේ ටික කපලා. මම ওই ක්‍රමයෙන් භාවිතා කළා රචනා ප්‍රශ්නත් ඉලක්ක කළා. ඒ ඉලක්ක විදිහට මේ විදිහට. ඒක කළේ මෙහෙම. එදා කරපු වීඩියෝ එක මම ගෙස් කරපු විදිය මම මෙතන යහට පෙන්නනවා. බලන්න මම පන්තියේ ගෙස් කරපු විදිය. මේ දවස් 10කට කලින් ගෙස් කරේ. හොඳයි ටික බලන්න. ඉස්සම ගන්න මේ කොලේ ගන්න මේකේ ප්‍රායෝගික ලැයිස්තුවේ පරීක්ෂණ 42ක් තියෙනවා. විභාගයට යද්දී මේ සියල්ල පාඩම් කරලා යනවා. බලන්න නෑ අදින් පස්සේ පාඩම් කරලා නෑ. හරි. අද වෙද්දි පාඩම් කරලා තියෙනවා. දැන් මම මේ අද කරන්න යන්නේ මේ ඔක්කොම වැදගත්. හරි. මේ ඕන එකක් විභාගෙ දෙන්න පුළුවන්. දැන් අද ඉඳන් කරන්න දෙයක් තියෙන්න බෑ. හරි. මේ ඔක්කොම බලන්න බෑ අද ඉඳන්. ඒ හින්දා මම විභාගෙට ගියා නම් හරි. අදින් පස්සේ පාඩම් කරන විදිහ කියලා දෙන්න යන්නේ. එතකොට ඒක සාර්ථක වෙන්න පුළුවන් අසාර්ථක වෙන්න පුළුවන්. හරි. මම ගිය අවුරුද්දේ නම් ඒක සාර්ථක වුණා. එහෙනම් මේ අවුරුද්දේත් ඒක හරිය කියලා හිතෙනවා. දැන් මේ තියෙන කෙටි කාලයේදී මේ සීලුම දේවල් පාඩම් කරන්න බෑනේ. ඊටාම කෙටි කාලයක් තියෙනවා. සම්ම මේකෙන් කපල 12ක් ගන්නවා. හරි. මේ මම ප්‍රශ්නපත්‍රය ගැන දැනගෙන නෙවෙයි මම ඒකයි මම මේ ගන්න විදිහ ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ලබන අවුරුද්දට මේක මේ හරියන්නේ නැහැ. මුලින්ම අපි වචනා ප්‍රශ්නපත්‍රයට මේ දවස් ටිකේදී දැන් මේ විදිහ ඔක්කොම පාලනය කරලා ඉවර වෙන්න ඕනේ මේ දවස් ටිකේදී. නැවත බලද්දී බොහොම ටිකයිනේ බලන්න පුළුවන්. එතකොට අපි එක එක ප්‍රශ්න සඳහා සූදානම් වෙන්න ඕන පිළිවෙලක් තියෙනවා. අපි මුලින් පටන් ගන්නේ අන්තිම වචන ප්‍රශ්නේ. අන්තිම එක පදාර්ථය සහ විකිරණය. හරි. එතකොට පදාර්ථය සහ විකිරණය ප්‍රධාන කොටස් හතරයි. කෘෂ්ණ වස්තු විකිරණය, प्रकाश विद्युत आचरण एक्स किरण नाले विकिरणशीलता आवे. विकिरणशीलता आवे. then සාමාන්‍යයෙන් X කරන නලෙන්නේ අවුරුදු 7-8කට වතාවක්. මේ පාර වෙන්න පුළුවන් මේ සාමාන්‍ය පිළිවෙල. හරි. සාමාන්‍ය X කරන නලේ අවුරුදු 7-8කට වතාවක් ඉන්නේ 2017 විතරව. අපි මේ දවස් ටිකේදී X කරන නලේ දැන් මේකේ පිළිවෙල ගත්තාම භෞතික විද්‍යාවතින් වැදගත් වෙන පිළිවෙල. පළවෙනි එක प्रकाश विद्युत आचरण. ඒක ඉගෙන ගන්නයි කෘෂ්ණ වස්තු කරන්නේ.
ඊළඟට විකිරණශීලීතාවය. ඊළඟට එක්ස්කරන. ඔය තමයි භෞතික විද්‍යාවේදී වැදගත් වෙන පිළිවෙල. ඒකෙන් අපි එක්ස්කරන නලය අයින් කරනවා. ඇයි 2017 ආවා. ගියවර්දී විකිරණශීලීතාවය ආවා. දැන් ප්‍රකාශ විද්‍යුත් ආචරණයයි ප්‍රශ්න වස්තු වික්‍රමයයි. ඒකෙන් භෞතික විද්‍යාවට වැදගත් වෙන්නේ පළවෙනි ප්‍රකාශ විද්‍යුත් ආචරණය මේ දෙකකින්ම වචන පස් වෙනවනේ. එන්න පෞද්ගලික විභාගවල දැන් කරන්න ඕනේ ලියාගන්න මේ ටික නැත්නම් අමතක වෙනවා ලියාගන්න. මේ ගත්ත විදිය බලා ගන්න නැත්නම් මේ මාව වෙන විදිහකින් ගත්ත කියලා හිතයි. හරි. ගත පිළිවෙල මොකද ගත්තේ x ස්ක්වයර් නලේ ඉඳීට ගහන්නේ මේ x ස්ක්වයර් නලේ මේ විදිහ පාඩම් කරලා තියෙන්න ඕන. හරිද? මම මේ දවස් 10ට ඔක්කොම කරන්න බෑනේ ඒකයි. පදාර්ථයේ සහ විකිරණයේ ලියන මේ ඕඩර් එකට පළවෙනි එක ප්‍රකාශ විද්‍යුත් ආචරණය, දෙවෙනි එක කුෂ්ණවංශ විකිරණය, තුන්වෙනි එක විකිරණශීලීතාවය, හතරවෙනි එක එක්ස්ක්‍රේ නලය. එක්ස්ක්‍රේ නලය අපි අයින් කරනවා 2017 අප්‍රේල්. විකිරණශීලීතාවය අයින් කරනවා 2019 අප්‍රේල්. එතකොට මේ දෙකේ වෙන මොනවත් කරන්නේ සිද්ධාන්ත බලනවා පහුගිය අවුරුදු වල පාස් පේපර්ස් එක වෙන මොකුත් නැහැ. සිද්ධාන්ත පාඩම් ගන්න වෙලා යනෝනේ මම ප්‍රකාශ විද්‍යුත් ආචරණය කුෂ්ණෝත්සව කියන දෙකේම වීඩියෝ දෙකක් දාලා තියෙනවා. අපි ඕගොල්ලෝ පාඩම් ගන්න ගියාම පොත ගන්නවා ටිකක් කරලා ඉන්නවා ආය යනවා මො පැය ගානක් කෙනෙකුට පාඩම් කරන්න. වීඩියෝ එක දිගට බලන්න ඕනේ. පැයකින් බලන්න පුළුවන් වීඩියෝ එක. ඒ බැලුවා පාස් පේපර්ස් ටික හැදුවා. right? ඒවල මේකේ සිද්ධාන්ත වීඩියෝ බලන්න අනිවාර්යයෙන්. මම මේ වැදගත් දැන් ටික ආයිතාම පැහැදිලිව දාලා තියෙනවා. පාස් පේපර්ස් ටික හැදුවා. right? ඊළඟ තාපේ. ඊළඟ තාපේ උඩින් තියෙන එක. තාපේ උෂ්ණත්ව මිතිය ඝනද්‍රව වායු ප්‍රස්ථාරණය ආර්ද්‍රතා මිතිය තාප ගති විද්‍යාව මම ඊළඟට කිය ඔක්කොම ගන්න එකක් හැටියට ඩෙල්ටා Q සම්බන්ධ ගණන් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සම්බන්ධ ගණන් වස්තුවකට ලැබෙන තාප ප්‍රමාණය සම්බන්ධ ගණන් තාපේ ලැබීමේ ශීඝ්‍රතාවය තාපේ ගමන් කිරීමේ ශීඝ්‍රතාවය තාපේ පිටවීමේ ශීඝ්‍රතාවය මෙච්චර කාලයකට වැඩිම මේකේ අපි තාප ගති විද්‍යාව අයින් කරනවා ගිය අවුරුද්දේ අපින්ද ඊළඟට තාප ගති විද්‍යාවත් එක්ක වායු ප්‍රසාරණය ආවේ උෂ්ණත්ව පිටින් අපි වචනා බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ ආර්ද්‍රතා මිතියයි ඩෙල්ටා Q සහ ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T ගණන්. ආර්ද්‍රතා මිති සියලුම සිද්ධාන්ත තියෙන වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක බැලුවා පාස් පේපර්ස් ගන්න. 2010 වෙනි පටන් ගන්න අනිත් පැත්තට හදාන යන්න. අනිත් පැත්ත. නැත්තම් ඕගොල්ලන් මුලින් ඉඳන් පටන් ගන්න ආපුවාම මගදී නවතිනවනේ. අගින් පටන්ගෙන 2019 එහා පැත්තට. හරි. ඊළඟට ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ නවමීනික ධාරා විද්‍යුතය ඉලෙක්ට්‍රොනික විද්‍යාව. බලන්න සාමාන්‍ය ධාරා විද්‍යුතය ගානට වැඩිය
ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගන්න ලේසි. අවුරුදු ගොඩාක් ඒ වගේ ධාරා විද්‍යුතයට වැඩිය ඉලෙක්ට්‍රොනික විද්‍යාව ලේසි. තේරුණාද? ඒ නිසා මේ දැන් අනිවාර්යයෙන්ම විභාගෙදී මේ දෙකෙන් එකක් තෝරගන්න ඕනේ. ප්‍රශ්න පත්‍රය ගත්තාම මුලින්ම රචනා ප්‍රශ්න බලන්නේ අන්තිම එක. තාපේද පදාර්ථයේ විකිරණයද? ඒ දෙක එකක් කරන්න ඕනේ. තේරුණාද? මම දන්නේ ඔයගොල්ලන්ගේ දැරීම මේ වෙද්දි තියෙන දැනීම අනුව. ওই දෙක එකක් කරන එක ලේසි. ඊළඟට 9 වෙනි එකේ ධාරා විද්‍යුතය සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව. මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව මේ ධාරා විද්‍යුතය අමාරු වෙනවා. සමහර අවුරුදුවලදී මේ චුම්බක ශේෂ කොටසක් ධාරා විද්‍යුතය තියෙන. විද්‍යුත් චුම්බක ප්‍රයෝගනේ ධාරා විද්‍යුතය තියෙන. අපි ඉගෙන ගන්නේ චුම්බක ශේෂ උනාට සිලබස් එකේ තියෙන ධාරා විද්‍යුතය. ඒ නිසා ධාරා විද්‍යුතයත් එක තමයි විද්‍යුත් චුම්බක ප්‍රයෝගනේ. තේරුණාද? ධාරා විද්‍යුතයත් එක්ක විද්‍යුත් චුම්බක ප්‍රයෝගය. අපි ධාරා විද්‍යුතෙන් සිද්ධාන්තික ඔක්කොම බැලුවා 2014 ඉඳන් 2019 වෙනකන් රචනා ප්‍රශ්න හද. right? ධාරා විද්‍යුතය 2014 2019 එතකොට හැම ආකාරයෙන්ම සම්බන්ධ වෙනවා. හරිද? ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගණන් වල ඩයෝඩ් ට්‍රාන්සිස්ටර් ඔප් ඇම්ප් ලොජික් ගේට් ඔක්කොම තියෙනවා. මේකේ අපි 2019 හදන්නේ. හදන්නේ බා 2019. හරි. ඊට හැන් අවුරුදු 5ක ප්‍රකාශන 2019 නේද? ඔය හැම එකේම සිද්ධාන්ත වීඩියෝ තියෙනවා. ඔයගොල්ලෝ ලේසි පාඩම් කරලා. පොත බැලුවෙ ඉන්න ඕනේ. වීඩියෝ එක බැලුවා. පන්ති ඉගෙන ගත්තා වගේ ඉගෙන ගත්තා. හරි. ඊළඟට පළවෙනි ප්‍රශ්නේ යාන්ත්‍රික විද්‍යාව. යාන්ත්‍රික විද්‍යාවේ ඒ පෞගේ භාග හදන්නේ. මේක හදන්න ඕනේ 2008 ඉඳන් 2018ට යනකම්. මෙන්න මේව නැතිව භ්‍රමණ චලිතේ නෑ ගිය වර්ධයාව. මේව දෙන්න පුළුවන්. මම මේ ඔයගොල්ලන්ට මේ දවස් 10 පාඩම් කරා. භ්‍රමණ චලිතේ හදන්නේ නෑ. බර්නූලි හදන්නෙත් නෑ. ගොඩක් ආවා. ඔය දෙක නැතිව ඉතුරු කරන් 2008 2018 වචන මේ ටික ලියන්න ගියත් ඇති 2018 2019 2008 2018 ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ දැන් මේ භ්‍රමණ චලිතයේ ගිය අවුරුද්දේ මේ 2015 ඉඳන් දිගට භ්‍රමණ චලිතයයි බර්නෝලි ආවේ. දිගටම ওই ටික ආවේ. ඒ දෙක අයින් කරනවා. හරි. ඉතිරි ගණන් හදනවා. බොහොම ටිකයි තියෙන්නේ. ගණන් 5යි තියෙන්නේ. ඒ ගණන් 5 හදනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ ඉන්නේ ප්‍රකාශ විද්‍යාව තරංග. සාමාන්‍ය මේක අවුරුද්දක් මාරු වෙන්නේ. එක අවුරුද්දක වචනා පස්සේ ප්‍රකාශ විද්‍යාවෙන් නම් ඊළඟ අවුරුද්දේ තරංග වලින් එන්නේ. පහුගිය අවුරුදු දෙකේම තරංගනේ ආවේ. එන අපි තරංග වචනා හදන්න පටන් ගන්නෑ. ප්‍රකාශ විද්‍යාව 2010 2011
18 දාන තිබෙනයි 2010 2017 ප්‍රකාශ සිද්ධිය. ඊළඟට පදාර්ථී ගුණ තුන්වෙනි එක. පදාර්ථී ගුණ නම් පදාර්ථී ගුණ 2010 මේ සියලුම ප්‍රශ්න කරන්න ඕනේ. පුස්තකාදී කියලා වර්ධ ගන්න එපා. 2010 2019 මේ සියලුම ප්‍රශ්න පාස් පේපර්ස් වල වෙන මොනක් කරන්නේ මේ දවස්වල. ඒවල මේ දවස්වල කියන්නේ පාස් පේපර්ස් ඒතොයි සිද්ධාන්ත බලනවා පාස් පේපර්ස් කරන. ඒක ඔක්කොම විශ්කලා අද කියලා ඒගොල්ලන්ට ටික ඔක්කොම. තව එකයි ශේෂ්ඨ වල गुरुत्वाकर्षण ශේෂ්ඨ विद्युत ශේෂ්ඨ चुंबक ශේෂ්ඨ सामान्य विविशन पंथी गुरुत्वाकर्षण ශේෂ්ඨ එක දවසයි මේ අවුරුද්දේදී නැති වුණාට විද්‍යුත් ශේෂ්ඨ මාසය චුම්බක ශේෂ්ඨ මාසය මේ අවුරුද්දේම ගන්න බැහැ. විද්‍යුත් ශේෂ්ඨ මාසයක් කරනවා चुंबक ශේෂ්ඨ මාසය. ऐसा गुरुत्वाकर्षण ශේෂ්ඨ අභ්‍යතාව වෙනවා. හරි. අපි चुंबक ශේෂ්ඨ තතාව වෙනවා. ගියෝගාර. මේ चुंबक ශේෂ්ඨ වල विद्युत चुंबक ප්‍රයෝගනේ තියෙන මෙතන දාර විද්‍යුතේ. विद्युत चुंबक ප්‍රයෝගන තාව ඉන්න එක දාර විද්‍යුතේ. विद्युत चुंबक ප්‍රයෝගන තාව ඉන්න එක දාර විද්‍යුතේ. එතකොට විද්‍යුත් ශේෂ්ඨ වල කූලෝම් නියමයේ අගන්න රචනා ප්‍රශ්නේ මේක අතෑවි කියවෝදේව රචනා ප්‍රශ්න කූලෝම් නියමයේ ගෞස් ප්‍රමේය आरोपण चलित दारित्वක අපි කූලෝම් නියමයේ රචනා ප්‍රශ්න බලාපොරොත්තු වෙන්නේ ඒකින් විතරක්. රචනා ගානක කූලෝම් නියම භාවිතා කරන්න ඉන්න පුළුවන්. ඒකින් විතර රචනා බලාපොරොත්තු වෙන්නේ. ආරෝපණ චලිතයේ දිගටම ආවා. ගෞස් ප්‍රමේය දාරිත්වකයි. ඔය දෙකේම සිද්ධාන්තිතවයි තියෙන්නේ. මේකේ දාරිත්වක ආවෙන අවුරුදු 15ක් විතර. පාස් පේපර්ස් නැහැ. ඊට කලින් පාස් පේපර්ස් ගණන් තියෙයි. ගණන් ගුණ තුනක් ඇති. ඒ තුන හදන්න. දාරිත්වක වල පාස් පේපර්ස් ගණන් තුනයි තියෙයි. right. දැන් ඔළුව නිදහස් වගේ නේ. හිතේ තියෙනකින් භාගයකට පාඩම් කරන්නේ. ආගන්න ඊළඟට විවගත දැන් ආවින ඔක්කොමනේ ඊළඟට විවගත ගන්න මේකෙන් තමයි එන්නේ ඔක්කොම අලුත් ප්‍රශ්න එකක් වන්නේ ඔන්න පළවෙනි එන්න පාස් පේපර්ස් වල අලුත් ප්‍රශ්න එකක්වත් කරන්නේ ප්‍රායෝගික ලැයිස්තුවේ තියෙනවා පළවෙනි ප්‍රශ්නේ යාන්ත්‍ර විද්‍යාව මිනු මේ විද්‍යාවේ ටික පාඩම් කරලා තියෙන්න ඕනේ අදින් පස්සේ පාඩම් කරන්න බෑව. මොකද ඒක පාඩම් කරන්න ගියොත් වෙන මොකුත් කරන්න හම්බෙන්නේ නැහැ. අපි මම දන්නේ අනිත් පන්ති වල අය රිවිෂන් පන්ති යාන්ත්‍ර විද්‍යාවේ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ කළා. කොරෝනා කාලේදී පාඩම් කරන්න ඇති. දැන් ආයේ පාඩම් කරන්න වෙලාවක් නැහැ ඔයගොල්ලන්ට.
මට උගන්වන්න වෙලාවකුත් නෑ දැන් අද. එතන මම මේකෙන් කපනවා ගොඩක්. අංක 1 ඉඳන් 8ට යනකම් කපලා දාව. ඒ විභාගෙදී මම කපනවා. හරි. ඒ මේ ටිකේ පාඩම් කරා. 1 ඉඳන් 8ට කපන්න. ඊළඟට ආගන්ද ගියවරු දෙකේම විවගත ප්‍රශ්න තිබ්බේ ප්‍රකාශ විද්‍යාලය. මේද අනිවාර්යෙන් දෝලන තමයි. ප්‍රකාශ දී ඔක්කොම කපලා දානවා. 16 පටන් ගන්න පළවෙනි පිටුවේ 16 ඉඳන් 20කට ඔක්කොම කපලා දානවා. ඕ විභාග කරන් තියෙනවද මොනවා කරන්නේ? මේ තව කපනවා. ඊළඟට 35 37 ඉලෙක්ට්‍රොනික ප්‍රැක්ටිකල් එන්නේ කපලා දාන්න. ආ 38 ඉඳන් 42 තියෙන්නේ පදාර්ථයේ ගුණවල ප්‍රැක්ටිකල්. සාමාන්‍යයෙන් අවුරුදු 7-8කට තව කිද්දේ. පළවෙනි විභාගයකට එනවා අවුරුදු 7කට 8ක සොයක්. ගියවුරුදු ආවනේ. ඒටි ඔක්කොම කපලා දානවා. 38 ඉඳන් 42කට. 38 ඉඳන් 42කට කපලා දානවා. දැන් ඇති දෙයක් නැහැ නේ. ඊළඟට 30 ඉඳන් 37යි. දාන විද්‍යුතේ මේ හතරෙන් තියෙන්නේ. ඒ ටික බලන්න ඕනේ. හරි. 30 37 හතරයි තියෙන්නේ. අය මොනවා කමන්නේ? right. 23 වෙනි එක. නියත පීඩනයේදී වායුවක පරිමාව සහ උෂ්ණත්වයේ සත්‍යබල කිරීම. මේක අවුරුදු 10ක දී තව කෙනෙක් 2008 යව කපලා. විශ්නෝදයි කරලා. තේම පාඩම් කරන ලේසිකම අයික යන්නේ. 24 නියත පරිමාවේදී වායුවක පීඩනය සහ උෂ්ණත්වයේ සම්බන්ධය. පීඩනය සහ උෂ්ණත්වයේ සම්බන්ධය. මේක 2017 ඉස්සලම සිලබස් දැම්මේ. තාම ඉස්කෝලේ කරන්නේ නැහැ. මේක කරන්නේ නැහැ තාම ඉස්කෝලේ. කරන්නේ නැහැ. ඒකත් අයික. අංක 30 සර්ල් ක්‍රමයේ මගින් ලෝහික තාප සංනායකතාවය 2008 ආව 2019 ආව ඒකත් අයින් කරන්න. සිසිලව ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ටාවධාරිතාවය 26 අවුරුදු 5කට 6කට සැකෙන්නේ 2017 ආව කපලා දානවා. මේ මම පාඩම් කරන්නේ ඔයගොල්ලන්ව ඕනේ පාඩම් කරන්න. තමන් කැමති විදිහට පාඩම් කර මේ මම පාඩම් කරන දේ. 29 උපදෙමු කැලෝමීටරයකින් වාතයේ සාපේක්ෂතාවය. මේ පොඩි පරීක්ෂණයක්. ඒ ලෙවල් තියෙන්නත් ඕනේ නැහැ. හැබැයි 2016 ආව. එන්න එකත් අයින් කරන්න. දැන් දෙකයි තියෙන්නේ. තාපයෙන් පරීක්ෂණ දෙකයි. එකක් 22 කොයිල් නලේ. අනිත් එක මිශ්‍රණ ක්‍රමේ පරීක්ෂණ තුන. right? දැන් ඇති කැපෝලේ. right.
දැන් මේ ඕගොල්ලන් තේරුම් ගන්න මම මේ ගෙස් කරපෙදී මේ කොහෙන්වත් හොයාගෙන නෙවෙයි. හරි. හේතු සහිතව මේ දේ ගෙස් කර හේතු සහිතව ඕගොල්ලන් කරන්නේ මේ ටික පාඩම් කරනවා ඊට පස්සේ අනිත් ටික පාඩම් කරනවා. මේ ටික පාඩම් කරලා කාලය ඉවරයි. හරි. ඉබහාර ගිහිල්ලා වෙලා අනිත් ටික පාඩම් කරනවා. Right. ආය කපන්නේ. ඇති. එතකොට 11 ඉඳන් 15ට යනකම් තියෙනවා 10 ඉඳන්. 10 ඉඳන් 15 තියෙනවා. 10 ඉඳන් 15ට 6යි 27යි ඔය ටිකයි තියෙන්නේ. ඇතිරේ කපු. තකමන්නද? ආ? තවද කපද? නෑ ඕඩ. ගාඩාලින් නිබන්ධ දෙක. ඔගොල්ලන් දැන් ඔගොල්ලන් විභාගේ පාස් වෙලා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඇවිල්ලා පන්තියක් කරන කාලේදී ඔය විදියට කපන්නේ. හරි. හරිද? ගෙට්ස් කරන්නේ කොහොමද? බලන්න මගේ තියෙන ලොකුම හැකියාව තමයි ගෙට්ස් කිරීමේ හැකියාව. මම විභාග කරද්දී මගේ පන්තියේ කිව්වා මම මැත්ස් දවසේදී හරි මම කිව්වනේ දැන් හේවගේ පොත පෙරළුවා මම හිතුවා මේ පෙරළුවාම පිටුවේ තියෙන ගාන හදලා යනවා කියලා ගුරුත්වකේ ගාන තිබ්බේ සම්මතකේ වල එක ඒ ගාන හේම විභාගෙ තිබ්බා හරි උදේ හදලා ගියේ ඊළඟට කැම්පස් එකේදී මම ගියා මම කැම්පස් එකේදී GSQ වලදී GSQ කරද්දී එතකොට මම රසායන විද්‍යාව භෞතික විද්‍යාව ගණිතය තුනම කළා මට ඒ තුනම උගන්වන්න පුළුවන් හරි GSQ වලදී තුනම කළා දැන් මේ උගන්වන්නේ ඒකක්වත් කරමුනේ නේද භෞතික විද්‍යාව උගන්වන්නේ එහෙම ගොඩක් කරන්නේ ඉංජිනේරින් කරලා GSQ වත් කළා නෑ හරි එතකොට මේ එහෙම දැකලා නැතුණා මේ ප්‍රැක්ටිකල් කපන්න බෑ මොකද මම මේ ප්‍රැක්ටිකල් ඔක්කොම කරලා තියෙනවා ඔක්කොම උගන්වලා තියෙනවා මේ ටික ඔක්කොම උගන්වලා තියෙනවා හරි එයින්ද මේ මම විශ්වවිද්‍යාලයේදී GSQ වලට ප්‍රැක්ටිකල් දෙනවා විභාගයක්. ඒ දෙද්දී අනුගමනය කරන පිළිවෙලක් තියෙනවනේ. ප්‍රැක්ටිකල් එක්සෑම් එකට. මට ඒ තියෙනවා. ෆිසික්ස් කොටස් තුනක් තියෙනවා තුනම ඒ තිබේ. ඒ ප්‍රැක්ටිකල් දෙන විදිහක් තියෙනවා. ඒ විදිහ තමයි මේ ගෙස් කරේ. අනිත් දේ කරන්න බෑ විශ්වවිද්‍යාලයේ GSQ වල ෆිසික්ස් ප්‍රැක්ටිකල් කරලා නැති වෙනවා. අනිත් මම උගන්වලා තියෙන උගන්වද්දී විභාගෙට දාන විදිය තියෙනවනේ. විශ්වවිද්‍යාල විභාගෙට දාන විදිය. ඒ විදිහත් මේමයි. විශ්වවිද්‍යාලයේමනේ මේවත් හදන්නේ. එතකොට ඒ විශ්වවිද්‍යාලෙ හිතන විදිහටමයි ඒ ලෙවල් වලදී හිතන්නේ. ඒ පිළිවෙල තමයි මේ කලේ මේකෙන් 60ට 60ක් විතර හරියනවා. 40ක් වගේ දෙනවා.